The 12. අයබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇක්ටුවේ සමග. මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. නීති කැඩූ අඟුලානේ 14ක් අත්අඩංගුවට පොලිසියේ 8කට තුවාල. කන්දකඩු පොකුරේ ආශ්‍රිතයින් 5000කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ කර අවසන්. පාසල් නැවත විවෘත කිරීමේ තීරණය අද. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේ අපගේ විමසීමක් කරලා තිබුණා. දැන් අද උදේ වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට අපගේ නිර්දේශය ලබා දෙනවා. පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට. ආසියාවේ රටවල් කිහිපයකට ගංවතුරෙන් බලපෑම්. අඟුලාන පොලිසිය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක්ද පත් කර ඇති අතර ඇති වූ උණුසුම්කාරී වාතාවරණය හමුවේ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුටද තුවාල සිදු වුණා. අඟුලාන ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන මගින්ද සොයා බැලුවා. ඊයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණු අඟුලාන පොලිසිය ඉදිරිපිට දැන් තත්ත්වය කොහොමද සොයා බලන්න විමසා බලන්නට චන්දන පුස්සවැලේ ගොස් සිටිනවා. ඔව් ආයිබන් රංගන සුබෝදෑසනක් අපි මේ දර්ශනයෙන් පටන් ගත්තා. අඟුලාන පොලිස් ස්ථානය කියන බෝඩ් එක නවම්පුරුව ඊට හානි වෙලා සිදුවන ආකාරය තමයි ඒ දුටුවේ. ඇත්තටම රංගන ඉතාමත්ම සාමකාමී වටපිටාවක් තමයි තියෙන්නේ. ඊයේ හවස තිබුණු තත්ත්වය දැන් හාස්පසින්ම වෙනස් වෙලා. ඒ සියලු වටපිටාව දැන් වෙනස් වෙලා. නමුත් මේ අඟුලාන පොලිස් ස්ථානයේ ඉදිරිපිට ඒ අවට විශේෂ රාජකාරී සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ඒ ආකාරයටම ස්ථානගත කර තිබෙනවා. රංගන මේ ඊයේ සිදුවුණු අලාභහණි අපි චුට්ටක් ආයි පෙන්න මෙන්න මේ විදිහට තමයි මේ පොලිස් බහරේ තිබිච්ච වාහන මේ යම් යම් වැරදි කර පුද්ගලයන්ගේ පොලිස් බහරයට ගන්න වාහන වලට තමයි මේ විදිහට හානි වෙලා තියෙන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් සඳහන් කරා පොලිසිය පැත්තෙන් යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධිත නීතිය ක්‍රියාත්මක කරන මේ ප්‍රදේශයේ පවතින තත්ත්වය මෙයයි හිතාමත්ම සාමකාමී හොඳ වටපිටාවක් තියෙනවා. ජනතාව සංසුන් වෙලා ඉන්නවා. අඟුලාන පොලිස් මාර්ග බාධකයේ අසලදී ඉකුත් 12 වෙනිදා අලුයම එල්ල කර වෙඩි ප්‍රහාරයකින් ත්‍රිරෝදාතයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මිය ගියා. මාර්ග බාධකයේ අසලදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කලාකාරී ලෙස හැසිරීමත් සමග වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. එම සිදුවීමත් සමග අලුයම් කාලයේම අඟුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණි පිරිසක් විරෝධතාවයේ නිරත වූ අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ විශේෂ කාර්ය බලකායද කැඳවීමට කටයුතු කළා. මියගිය තැනැත්තාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ඊයේ පෙරවරුවේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට පියවරගත් අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඊට අදාළ විමර්ශන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙසයි. මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අධිකරණයේ ඉදිරිපිටට රැස්ව සිටියා. පසුව එම පිරිස සහ තවත් විශාල පිරිසක් අඟුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක් ආරම්භ කිරීමටයි කටයුතු කළේ. එහිදී ඔවුන් චෝදනා කළේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට පොලිසිය විසින් බලපෑම් කර ඇති බවයි. ඊට අමතරව අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවද කියා සිටියා. එහිදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ විශේෂ කාර්ය බලකායද කැඳවීමට පියවර ගත්තා. නමුත් ප්‍රදේශවාසීන් ඊට අවනත නොවීමත් සමග කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට පියවර ගත්තා. පසුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පැමිණියා. වාහන දෙක දෙන්න ඕන. පොඩකින් මම දන්නවනේ. දන්නවා මම. හරි මොකද උනේ මේ? කවුද ගහුවේ? කවුද ගහුවේ? පොලිසිය. හරි. කවුද ඉන්නේ? රයිට් මම ගල් ගැහුවා මං ඉදිරිපත් වෙන්න කියලා කවුරු එනවද? මම ගල් ගැහුවා මහත්තයා. කොහේ එනවද? ඔව් මම ඉදිරිපත් වෙනවා මම 6කට දාන්න රයිට් අපි දැන් කියන්නේ කවුරු WBC කරුවේ? යන්නේ මම හරි අගේ කරනවා මෙයාව. ගමේ අනිත් මිනිස්සු අමාරුයි. කනෙක්ට් එක very good. Men. කවුද අපේ එක්කෙනෙක් එක්කම මෙසේජ් සම්බන්ධය ගවල්ලට කියන කරා. සිදුවීමට අදාළ අත්අඩංගුවටගත් පිරිස අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් ජනාධිපතිතුමා නියෝජනය කරන පක්ෂයට බලය හිමි පාර්ලිමේන්තුවක් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අවිස්සාවෙල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. Sri Lanka's choice. General Elections 2020. පහුගිය ආණ්ඩුව මේ රට බංකොලොත් කරලා තිබුණේ. මේ අය ආර්ථිකය ගැන හැඟීමක් නැතුව කටයුතු කරපු නිසා කිසිම වැඩක් ඒ අවුරුදු 4ට පාට කරේ නැහැ. ඒකේ පාඩුව උනේ ඔබට. මේ රටේ ජනතාවට. සජිත් ප්‍රේමදාසට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා යාළට ගිහිල්ලා හොඳ අල්ලියෝ ටිකක් බලනවා, රැට කොටියෝ ටිකක් බලනවා, පින්තූර ටිකක් ගන්නවා. විනෝදයෙන් එතුමා ජීවත් වුණා. ජීවත් වෙලා හම්බන්තොට ඉන්න බැරිව කොළඹට පැනගත්තා. අපි පොහොට්ටුව පක්ෂය හැදුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදලා අපි ප්‍රාදේශ සභාවට තරම් කරලා ජයග්‍රහණය කරලා 3000 ගාණක් ජනාධිපතිවරණය තරම් කරලා දිනලා අපි දැන් එක පෙරමුණකට ඇවිල්ලායි. එක්සත් ජාතික පක්ෂය කැඩිලා තාම රණ්ඩු වෙනවා. ප්‍රේමදාස කියන්නේ සිරිකොත අල්ලන්න. දැන් ඔවුන් තරඟ වදින්නේ මේ සිරිකොත අල්ලන්න මිසක් රට අල්ලන්න නෙමෙයි. දැන් ඇයි මෙහි ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ ප්‍රේමදාසට ඕ රනිල්ට ඡන්දෙ දෙන්න මේ සිරිකොත යුද්ධ කරන්න? ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඔවුන්ට තියෙන එකම විකල්පය පෝට්ටුවත් එක්ක එක්කව වෙලා ඡන්දේ පාවිච්චි කරනවා. ගෝඨාභි මහත්තයා නිකන් ආවේ නැහැ. තමුන්වහන්සේලා වැඩපිළිවෙලක් අනුමත කරා එතුමාගේ. එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන නම් පාර්ලිමේන්තුව තියෙන්න ඕන. පාර්ලිමේන්තුව විරුද්ධ වුණොත් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමනම් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තුවක් වෙන්න ඕන. අගමැතිවරයෙක් වෙන්න ඕන, කැබිනට් මණ්ඩලයක් තියෙන්න ඕන. එහෙමනම් ඒ සඳහා තමයි අපි කටයුතු කරන්න ඕන. ඒකීය රටක් තුල සියලු ජාතීන්ට එකට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ඡන්දය පාවිච්චි කිරීම ඔබේ යුතුයකමක් කියලායි මම විශ්වාස කරනවා. වත්මන් රජයට කොරෝනා උවදුර පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රටේ ආර්ථිකය ඉතා පහළ මට්ටමකට ඇද වැටී ඇති බවයි. සමගි ජනබලවේගයෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ලේදී පැවති ජනහමුවකදී එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා. අද වෙන විට අපේ රටේ ආර්ථිකය ඉතාමත්ම පහළ මට්ටමකට ඇද වැටිලා තිබෙනවා. දැන් අපිට අහන්නට ලැබෙනවා අපේ රටේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලාලු කොවිඩ්. ඉතින් මම පොහොට්ටුවේ සමාජිකයින් අහන්න කැමතියි මේ කොවිඩ් 19 වසංගතේ විනාශ කරයි කියන්නේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි රැලිත් එක්කද කියලා මං අහන්න කැමතියි. මං කැමතියි දැනගන්න මේ ස්ථානයට පැමිණ සිටින දඹුල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් කරුණා කරලා තුස්සල පෙන්වන්න 104 සහන පොලි සහන ණය ලැබුණා ඉන්නවද? නෑ මිත්‍රවරුනි. ඒකයි ඇත්ත කතාව. අනිවාර්යෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුව පිහිටවලා මගේ අත් දෙකෙන්ම ඉල්ලුම් කරන සියලුම දෙනාට 104 සහන පොලි සහන ණය ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ අතර මහමැතිවරණයට තරඟ කරන කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරන ජනහමුවක් ඊයේ පැවැත්වුණේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රජයට කොරෝනා උවදුරට මුහුණ දෙන්න බැරි වෙලා තියෙන්නේ. අද රට වටේම යනවා. සමහර රජ්‍යංශ කියනවා ආපහු එන්දිරි නීතිය දාන්න, ලොක්ඩවුන් එක දාන්න කියලා. අනික අය කියනවා ඡන්දේ තියෙන නිසා කරන්න බෑ කියලා. රටේ සෞඛ්‍ය විශාල ප්‍රශ්නට ඇති වෙලා. අපිට තාම මේ උවදුරෙන් සෞඛ්‍ය වශයෙන් ඉදිරියට යන්න බැරි වෙනවා. ඒක පාලනය කරන්න තියෙනවා. ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය ගැන හිතලා බලලා අලුත් වැඩසටහන් කීපයක් තිබෙන්නේ. ලක්ෂ 10ක් විතර අවුරුදු අවසාන වෙනකොට විරැකියාව තිබෙනවා. ආදායම් මාර්ග නැතුව. එයා ජීවත් වෙනවා. අපි පුළුවන් ආධාරයක් කරන්න අවම වශයෙන් මාසෙකට රුපියල් 10000ක් එයාට ලබා දෙන්න අපි ක්‍රියා කරලා තියෙනවා. අපි අහන්නේ කොහොමද අපේ රට බේරගන්නේ? කාටද පුළුවන්? මේ ඡන්දේ තියෙන්නේ ඒ ගැන තීරණය කරන්න. ඒකයි මම විශේෂයෙන් කියන්නේ ump.lk බලන්න. මේ ප්‍රකාශන කියවන්න. හැම එක්කෙනාම ගෙයින් ගෙට යන්න. මේ ප්‍රකාශනයේ දිහා බලලා මතක් කරන්න. අපි ජනතාවට පණිවිඩය ගේන්න ඕනේ. එකම විකල්පයක් එක්සත් ජාතික පක්ෂය. වෙන විකල්පයක් නැහැ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දකිමු දැන්. මේ අගෝස්තු 5
මැතිවරණ එනකන් අර අන්ත පරාජයක් ගන්න සූදානම් වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයත් සජිත්ගේ සමගි ජන බලවේගයත් දැන් වෙවුලුම් කාලා තියෙන්නේ. දැන් බයෙන් බීරන් තට්ට වෙනා ඉන්නේ. සජිත්ම තමයි අගමැති වෙන්නේ. ආණ්ඩුව අපේ. මොකද වාසිය තියෙන්නේ අපට. ඒ වාසිය අරගෙන මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ආණ්ඩුවක් පිහිටන අගමැතිතනතුරටපත් වෙනවා. අපරාධ මේ තුන්ගොල්ල තුන් විදියකට ආවේ. අලියයි දුරකථනයයි මාලිමාවයි තුන් විදියට එන්නේ නැතුව තුනම එකට ගැට ගැව්වා නම් හොඳයි. අලියගේ එක පැත්තක එල්ලනවා මාලිමාව. අලියගේ බෙල්ල එල්ලනවා දුරකථනය. ඒ තුනම එකට එකතු කරගෙන ආවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව 3-2ක ජනවරමක් ලබා ගන්නවා. 3-2 සින්දුවමයි කියන්නේ ඒ කාලේ මන්ත්‍රයක් වගේ. ඒ කාලේ අවුවර යවුවා නම් මොනවද සර් උදේට ගෑවේ කියලා 3-2 නෑ යකෝ කියන. ඒ වගේ තත්ත්වයක් තිබ්බේ. දැන් මේ මන්ත්‍රය වතුරන්නේ නෑ. දැන් මේක දිනා ගන්න කොහොමද කියලා බය දඟලනවා. ඒකට මේගොල්ලොත් එකට හිටපු රවි කරුණානායක උත්තර දෙනවා අඩුම තරමේ වැස්සකට ඉස්කෝලේ ගියා. ඔය ගොන් කතා කියන්නේ නැහැ කියන එක. සජිත් ප්‍රේමදාස මැතිතුමා පැරද්දුවේ රනිල් රවි යකිල පෙරේ මේ සුළුතර පිරිස කෙනෙක් මේ රටේ ජනතාව දන්නවා. රාජපක්ෂලට 213 ගන්න බෑ කියලා උන් දන්නවා. ඒ නිසා තමයි අද රනිල් මහත්තයාගේ මේ සුළුතර කන්තියට උලන් ගහලා පුම්බලා മന്ത്രി දුර කිහිපයක් වැඩි කරලා දීලා ඒ මුක්කු අරගෙන ආන්න හදන්න හදන. අපිට කවුරුත් මේ අලි නඟුටු වල එල්ල යන්න ඕනේ අපිට කිය පළාත් පාලන මැතිවරණදී 80%ක් පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරා. ලක්ෂ 70කට ආසන්න ගානක් ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා දීලා ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරා නම් ඊළඟට කායෙවත් කිහිලි කරු වලින් ගිහිල්ලා අපිට ආණ්ඩුව හදන්න ඕනේ. අද හොරු ඇවිල්ලා පිනුම් අහන අපි ඉස්සර. ඡන්දිලන හොරු ඇවිල්ලා අපෙන්. ඇයි ඒ ආණ්ඩුව හොරු අල්ලන්න ආවා. හොරු ආණ්ඩුව අල්ලගත්තා. අන්තිමට හොරු එකතු වෙලා ආණ්ඩු කරා. ඒ මදිවට මහ බැංකු හොරකමකුත් කළා. උගත් බුද්ධිමත් ඇමතිවරු තමයි හම්බන්තොට වරාය චීනට වික්කේ අවුරුදු 198කට මහ බැංකුව කොල්ල කෑවෙත් උගත් බුද්ධිමත් අය මාතෘ භූමියට ආදරය කරන පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගියා නම් කවදාකවත් ඔහු මාතෘ භූමිය පාවා දෙන්නේ නැහැ. Sri Lanka's choice. General Elections 2020. මෙරටින් වාර්තා වුණු සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2687ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනය තුල වාර්තා වූ නව රෝගීන් 13 දෙනාද සමගයි. කන්දකාඩු පොකුරේ හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ අද දිනය තුලද ප්‍රදේශ කිහිපයකදී සිදු කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. කන්දකාඩු පොකුරෙන් මේ වන විට COVID-19 රෝගීන් 542 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් මේ වන විට COVID-19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 25ක්. කන්දකාඩු පොකුරේ රෝගීන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණවලට ඊයේ දින මෙන්ම අද දිනයේද ලක් කෙරුණා. පොළොන්නරුව රාජාංගනය සතිපොළ භූමියේදී පාසල් ළමුන් 51 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියා. මේ අතර අංගමුව ප්‍රදේශයෙන් අහඹ ලෙස තෝරාගත් පුද්ගලයන් 49 දෙනෙකුද PCR පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා. පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ නිවාස 6ක පුද්ගලයන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව රාජාංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා. ඒ පොළොන්නරුව පටුනගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා අදාළ ප්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන්. මේ අතර කන්තලේ ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයා ත්‍රිකුණාමලය සුමේධාගම ප්‍රදේශයේ සැරිසැරීමත් සමග එම ප්‍රදේශයේද වෙළඳසැලක් ඇතුළු පවුල් 25ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පිළියන්දල දැල්තර ප්‍රදේශයේ නිවාස 16ක සහ වෙළඳසැල් 4ක සිටි පුද්ගලයන් 62 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතයාගේ පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචිව සිටින ඥාතීන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කියා සිටියේ මෙම පිරිස අද දින PCR පරීක්ෂාවට ලක් කරන බවයි. මේ අතර කන්දකාඩු ආසාදිත පොකුරට අදාළව මේ වන විට පුද්ගලයන් 5000කට අධික පිරිසක් PCR පරීක්ෂණයට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ වන විට 5000ක් කරලා තියෙනවා PCR පරීක්ෂණ. දැන් ගත්තොත් එහෙම මේ වන විට අර අපි කිව්වේ 4 වෙනිදා ඔවුන්ගේ දෙමව්පියන්ට අවස්ථාව දුන්නා කියලා මේ ඔවුන් එක්ක සාකච්ඡා කරන්න ඒම කඳවුරේ එම සියලු දෙනා නෙගටිව් බවට පත් වෙලා තියෙනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේ අපගේ විමසීමක් කරලා තිබුණා. දැන් අද උදේවරුේ අධ්‍යාපන අමාත්‍යාංශයට අපගේ නිර්දේශ ලබා දෙනවා. ජූලි මාස 4 වැනි දින කන්දකාඩු කඳවුරේ සිටි රැඳවියන්ට ඔවුන්ගේ දෙමාපියන් සමග කතා කිරීමට ඉඩ ලබා දුන් බවත් ඒ අනුව එම පිරිසට සිදු කළ PCR පරීක්ෂණවලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවත් තහවුරු වී තිබෙනවා.
ඊයේ දිනේදීම අපි හමුදාවල ගෙනාපු අයවලුන්ගේ පවුල් සහ අනිකුත් ඒ සම්බන්ධ වූ ආශ්‍රිතයන් සියලු දෙනාම මේ වන විට PCR පරීක්ෂණ කළ වාර්තා ලැබිලා තිබෙනවා. රැඳවියන් දැක බලා ගැනීමදී කියපු මේ පවුල්වල සංඛ්‍යාවේ ඔවුන් කිසිවෙකු ආසාවෙන් ලක් වෙලා නැහැ. ඉතින් ඒකෙන් සමාජයට යෑමට තිබූ එක් අවස්ථාවක් නැති වෙලා තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජය කිසිදු අවස්ථාවක නතර නොකළ බව ඊයේ විකාශය වූ රතු ඉර දේශපාලන වැඩසටහනේදී අනාවරණය වුණා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විමසූ පැනයකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පිළිතුරු ලබා දීමත් සමගයි. ඊයේ විකාශය වූ රතු ඉර වැඩසටහනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද එක්ව සිටියා. මේ ක්‍රියාවලියේ රජයේ වගකීම එක වෙලාවක ගන්නවා ඇඟට ඊට පස්සේ අතහරිනවා. දැන් ආරක්ෂක අංශවල අයව ඒ තැන් වලින් එළියට එවනකොට ඔවුන්ගේ පරීක්ෂා කරන එක. ඇත්තට මේක ඇයට ලෙඩ වෙලාද නැද්ද කියන ඒ අය දන්නේ නැහැ. මේක හොයාගන්නේ බන්ධනාගාරයට. බන්ධනාගාරයට එක්කෙනෙක් ගෙනෙල්ලා නැවතත් කන්දගාඩු වලට ගෙනියන්න කලින් PCR පරීක්ෂණය කරනවා. මේ රැන්ඩම් පරීක්ෂණය තුලින් තමයි දැනගන්නේ ඔහු කොරෝනා රෝගියෙක් කියලා. එතකොට අපි මේක නවත්තලා නම් තිබුණේ. කොහොමද මේ කොරෝනා රෝගීන් හඳුනගන්නේ? ඒ හඳුනාගත්තෙන් පස්සේ එතන ඉඳන් පටන් ගත්තා. පවුල් 12000ක් නිරෝධායනය කළා. අතහැරලා නම් කොහොමද පවුල් 12000 නිරෝධායනය? ඔබ ස්වාධීන පුජ්‍යලයක් හැටියට එකම එක ආරක්ෂක අංශයක ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ රටේ කොරෝනා ආසාදිතයෙකුට බෙහෙත් කරනවා පෙන්නන්න මට. ඔවුන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා පෙන්නන්න. ඔවුන්ට සේලයින් එකක් දෙනවා පෙන්නන්න. බෙහෙත් පෙත්තක් දෙනවා පෙන්නන්න. ඉතින් මේක පටලවාගත්තු විපක්ෂය කොහොමද තව ඒවා කතා කරන්නේ? 20000ක් දෙනවා කියලා. රටේ ජනතාව විශ්වාස කරන්නේ කොහොමද? ඔය ඔබතුමාලා කිව්වා වගේ සියලු දෙනාටම දෙනවා කියලා කිව්වේ නැහැ. හැබැයි අවශ්‍යතාවය එක පවුලකට 4 දෙනෙක් හිටියොත් අවශ්‍යතාවය තමයි 20000. ලක්ෂ 27000කට දුන්නා නම් හැබැයි අවශ්‍ය පිරිස තෝරගත්තොත් ප්‍රේමදාස රෙකෝඩින් එක තියෙනවා 20000ටම දෙනවා. ඒ තුමා කතාවේදී කියන හැමෝටම කියන පැහැදිලිවම දෙන විදිය හර්ෂද සිල්වා මැතිතුමා පැහැදිලි කරා. අවශ්‍ය පවුල වලට තෝරන හර්ෂද සිල්වා තමයි වොක්ස්වැගන් ගෙනාවේ. ඔය පොඩ්ඩක් පෙන්නන්න මේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ දැන් වර්තමාන ඡායාරූපයක් මම පෙන්නන්නම්. මේ වොක්ස්වැගන් නෙවෙයි ලංකාවේ කර්මාන්තශාලාව. වොක්ස්වැගන් කියලා ඔබතුමා කියන්නේ. ඔබතුමා අද දැනුත් කියනවා. නෑ නෑ වොක්ස්වැගන් නෙවෙයි සමහරවිට. කාර් එක ක්ලාස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන ඔය කෑලි ගෙනල්ලා ෆික්ස් කරා. ඔබතුමා දන්නවා අපි මාස 6න් 6ට වැඩ කියාවි මේ දීර්ඝ කර්මෙන් හිටියා. හැබැයි ඔබතුමාලා එළියට දැම්මා. ඒ මිනිස්සු එළියට දැම්මා. නෑ ඒ ඔක්කොම ඉන්න අපිත් නෑ ඒ විදිහට කරාට අපි එහෙම කරලා නෑ. මේ කාඩර් එකේ 42ක් තියෙන තැන් 2000ක් ඉස්තිර කරන්න. හොඳයි එතුමා කියනවා නෑ කියලා ඔබතුමා තමයි අපි ඉස්තිර කරා. හැබැයි අපි ඒක කරා. ඔබතුමන්ලා තීරණය කරන්න. මද්‍රව්‍ය ජාලයට එරෙහිව තමන් දේශපාලනයේ නියැලුණු නිසා ඉදිරියේදී තවත් කොමිසම් හමුවට කැඳවනු ඇතැයි බියෙන් පසුවන බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මේ අතර ත්‍රස්තවාදීන්ගේ අතකොළු නිසා තමන් දේශපාලන පරිගැනීම් වලට ලක් වූ බවයි හිටපු අමාත්‍යවරයෙකු වූ රෝහිත බෝගොල්ලාගම මහතා සඳහන් කළේ. හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා ඊයේ දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ 2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වෙළඳ හා ආයෝජන සමුළුවකට සහභාගී වීම සඳහා තමා ගිය අවස්ථාවේ දින 3කදී බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 5600ක් වැය කළ බවට අල්ලස් කොමිසම පැවරු නඩුවෙන් තමන් දේශපාලනික පරිගැනීමකට ලක් වූයේ යැයි ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගයේ සඳහායි. එහිදී බෝගොල්ලාගම මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කළ කාලයේදී විවිධ විදේශ රටවල සිට LTTE සංවිධානයට අරමුදල් රැස් කිරීම අවහිර කිරීම වෙනුවෙන් රටවල් රැසක් සමග සාකච්ඡා කර කටයුතු කළ බවයි. වෙළුපිල්ලේ ප්‍රභාකරන් මිය යාමෙන් පසු LTTE නායකයා බවට පත් වූ KP හෙවත්න් කුමරන් පද්මනාභන් විදේශ රටක සිටියේදී ඔහු මෙරටට රැගෙන ඒමට පියවර ගත්තේද තමන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ හේතුවෙන් තමා කොටි ඩයස්පෝරාවේ ඉලක්කයක් බවට පත් වූ බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නා. මෙම හේතු මත කොටි ඩයස්පෝරාව තමාගෙන් පරිගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේද යොදා ගන්නට ඇති බවයි බෝගොල්ලාගම මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ. තමාට එරෙහිව දේශපාලනිකව නඩු පැවරුවේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂයේ බවද සාක්ෂිකරු පවසනවා. තමන්ව මෙවර මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කර තිබුණත් එය ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාට ලිපියක් යොමු කර ඇති බවද සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නා. ඒ අනුව මෙම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ මහත්මියට ලබන 11 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිස් නිකුත් කළා. ත්‍රස්තවාදීන්ට ශක්තියක් වෙච්ච ශ්‍රී ලංකාවේ දේශ
දේශපාලන අතකුළු නිසා මාව කරපුදී අල්ලාස් කොමිෂන් සභාවේ දිල්රුක්ෂි වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් අයථා ලෙස හෝටලයක බිලක් සම්බන්ධයෙන් නඩු කටයුත්තක් යොමු කරලා තිබ්බා. අද දින සාක්ෂි වලින් එළිදරක් වුණා මේ සියල්ලම වැරදි ලෙස ගුණහැර දක්වලා අධිකරණයේ නොමග යවලා අපි අවුරුදු 5ක් තිස්සේ අධිකරණයේ හමුවේ රස්යාදු කරලා තියෙනවා කියන එක. මේ ජාලය තුලින් අපිට එදා මේ බැට කන්නට සිද්ධ වුණා යහපාලන රජයක් කියපු එක්සත් ජාතික පෙරමුණු රජය නිසා. මේ අතර දේශපාලන පරිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් සිද්ධියට අදාළව නම් කෙරුණු වගඋත්තරකරුවන්ට ඊයේ පෙනී සිටියා. එහිදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ පවතින COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කොමිසම පවත්වාගෙන යන ශාලාව ඉතා කුඩා එකක් නිසා සාක්ෂි විමසීම කල්දමන ලෙසයි. ඒ අනුව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම ඉල්ලීම සලකා බැලූ අතර ලබන 13 වෙනිදා දක්වා සාක්ෂි විමසීම කල් දැමීමට නියෝග කළා. මේ තීරණය කර තියෙන මේ කොරෝනා ප්‍රශ්නය එක්ක මෙතන තියෙන ඉඩකඩ මදිවීමත් එක්ක අගෝස්තු 13 නැවත කැඳවන්න. මම මේ දවස්වල මේ බයෙන් ඉන්නේ මේ ඔය කංජිපාණි ඉම්රාන්ලා එහෙම අත්අඩංගුවට ගත්ත ඒවටත් මේ අපිව ඉස්සරහට මේ කොමිෂන් වලට කැඳවයිද කියලා. මොකද අපි මේ මත්ද්‍රව්‍ය සහ ඒ වගේ අපරාධ වලට එරෙහිව දේශපාලනය කරපු අය නිසා අපි බියෙන් ඉන්නේ දැන් ඒ ගැන. ඔබ නැවතත් ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය සමග මෙවර මැතිවරණයට තරඟ කරන සියලු පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් මෙවන විට පැවැත්වෙනවා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී. ඉදිරි මහමැතිවරණයට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද පෙරවරු 10ට පක්ෂ ලේකම්වරුන් කැඳවා තිබුණා. නිරෝධායනයට යොමු කරන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දිය හැකි පහසුකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර මහමැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 3377ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. මේ අතර කඩු මුගුරු සහිතව සාපරාධී බියවැද්දවීම යන චෝදනාව මත එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින කටුකම්පල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන පොලිස් ඇප මත අද මුදා හැරියා. අදාළ අපේක්ෂකයා පෙරේදා දිනේ තවත් පිරිසක් සමග කිතලව ඇන්නරුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එක්සත් ජාතික පක්ෂයේම ආධාරකරුවෙකුට මෙම බියවැද්දීම සිදු කර තිබෙනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. අප දැන් සූදානම් මේ කෙරෙහි අවධානය යොමු කරන්න. ඔවුන් සිරස්තලයේ ලෙසින් දක්වා තිබෙන්නේ මෙසේයි. මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැනුම් දීම යනුවෙන්. COVID-19 පාලනයට අදාළව මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් පත්‍රය අද දිනය තුළ නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත් මහජනතාවට පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා බලය ලබා නොදෙන බවත් ගරු සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය කළ ප්‍රකාශය අද දින මුද්‍රිත සහ අනිකුත් ජනමාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධව ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරමි යනුවෙන් තමයි එහි පළමු පරිච්ඡේදය සටහන් වන්නේ. එම වගකීමෙන් තොර ප්‍රකාශය සම්බන්ධව අප සංගමේ බලවත් අප්‍රසාදය පළ කර සිටින අතරම මෙතෙක් කලක් අවම පහසුකම් සහ නීතිමය රැකවරණයක් රහිතව ජීවිත අවදානම නොතකමින් ඇතැම් වෘත්තීය සමිති වල මානසික හිංසනයන්ට ලක්වෙමින් අප විසින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා කරන ලද මෙහෙවර මහජනතාවට පීඩාවක් ලෙස මහජනතාවට ඒත්තු ගන්වන්නට කරන ලද උත්සාහය සම්බන්ධ සියලු සමාජිකින් දැඩි කලකිරීමකට ලක්ව ඇති බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉහත කරුණු සලකමින් අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශයට විරෝධය දැක්වීම සඳහා එම ප්‍රකාශයේ හේතුවෙන් මහජනතාව තුළ ඇතිවන කැළඹීම සහ නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කරගෙන අද පස්වරු 12:30ට අප විසින් ක්‍රියාත්මක කරන ලද COVID-19 වසංගත පාලනයට අදාළ සියලු රාජකාරී වලින් ඉවත්වීමට අප සංගමේ විධායක සභාව තීරණය කර ඇති බවද හෙට දිනේදී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේදී මේ සම්බන්ධව සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දීමට කටයුතු කරන බවද වැඩි දුරටත් සිහිපත් කරමි යනුවෙන් එම ලිපිය මගින් ඔවුන් දන්වා තිබෙනවා. ඒ වගේම එම ලිපිය අත්සන් කර තිබෙනවා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ගරු සභාපති MGU රෝහණ මහතා.
එවැගේම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙහි පිටපත් කාරුණික අවධානය සඳහා යොමු කර තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, එවැගේම අතිරේක ලේකම්වරයා, එවැගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, සියලු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන, එවැගේම සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, එවැගේම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹ මහනගර සභාව. පදික වේදිකාවල සහ මහා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තැබීම හේතුවෙන් මහා මාර්ගයේ අවහිරතා මෙන්ම සිදුවන අනතුරුද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මීට විසඳුමක් ලෙස අද සිට පදික වේදිකාවල සහ අනවසර ස්ථානවල නවතා තබා ඇති වාහන සොයා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මහාමාර්ග අසල අනවසර ස්ථානවල වාහන නවත්වා තැබීම මෙන්ම පදික වේදිකාවල වාහන නවතා තැබීම හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවකට පත්වන අතර ගමනාගමන කටයුතු වලටද අවහිරතා ඇති වෙනවා. මේ හේතුව නිසා ක්‍රියානතුරුවල ප්‍රවණතාවයක් නැත්නම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ තත්ත්වයට විසඳුමක් ලෙස රථවාහන තදබදය අවම කිරීමටත් එමෙන්ම පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් වෙනුවෙන් පොලිසිය විසින් අද සිට මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබනවා. මහා මාර්ගයේ යම් ස්ථානයක වාහන නවතා තැබීම තහනම් යනුවෙන් තියෙනවා නම් එවැනි ස්ථානවල වාහන ගාල් කරන්න එපා. කිසිම පදික වේදිකාවක වාහන නවතා තබන්නට ගාල් කර තබන්නට එපා. මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මේ වැඩපිළිවෙලට අනුව රථවාහන නවතා තැබීමේදී යම් වරදක් සිදු කළහොත් ඔබට අදින් පසු මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවනවා. මෙවැනි අවස්ථාවක යම් වාහනයක් ගාල් කර තබනවා නම් එම වාහනය පොලිසියට රැගෙනීමට කටයුතු කරනවා. එය යම් වෙනත් ආධාරක වාහනයක් මාර්ගයෙන් සමහර විට රැගෙනීමට කටයුතු කරන්න පුළුවන්. එම වාහනය රැගෙනීමට වැය වූ වියදමත් අදාළ පුද්ගලයා විසින් දැරිය යුතු වෙනවා. අධිකරණයකට දඩයකට හෝ සිරදඬුවමකට ලක් කිරීමට හැකියාවක් තියෙනවා. රුපියල් 50,000 දක්වා දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තියෙනවා. අවසර තිබෙන ස්ථානවල වාහන නවතා තැබීමෙන් මේ අලුත් වැඩපිළිවෙල නිසා ඔබ කිසිදු අපහසුතාවයකට පත්වන්නේ නැහැ. හැබැයි ඔබට මේ පේන්න තිබෙනවා වගේ පදික වේදිකාව මත ඔබ වාහනයක් නවත්තන්නේ නම් අදින් පසු ඔබට ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැමදාමත් live at 12 සමග රැඳෙන ප්‍රේක්ෂක ඔබ විනයගරුකයි නීතිගරුකයි. ඒ වගේම අපි මතක් කරනවා මේ සියලුම අලුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන්නේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්ම බව. වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අඹුසැමි යුවලක්. මොනරාගල ඔක්කම්පිටිය ගඩොල් බැම්ම දඹයාය ප්‍රදේශයේ අද උදැසන රබර් කිරි කපමින් සිටි අමුසැමි යුවලක් මෙලෙස වනාලි පහර දීමට ලක්ව තිබෙනවා. වනාලි ප්‍රහාරයට ලක් වූ 62 හැවිරිදි පිරිමි පුද්ගලයා රෝහල්ගත කිරීමේ අනතුරුව මියගොස් ඇති අතර අදාළ 60 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඔක්කම්පිටිය මිනිපුරගම කළුගහපිටිය ප්‍රදේශයේ වගාබිමක බණ්ඩක්කා නෙලීමට ගිය පුද්ගලයෙක්ද ඊයේ උදැසන වනාලි ප්‍රහාරයකට ලක් වුණා. ඇයි අපිට දුක දුන්නේ මේ අලියා කුඹුරේ පැල් රකින්න ගිහලා වෙච්ච දේ මගේ රත්තරන් ලොකු මල්ලි අයියෝ අලියා එතනම ගහලා මරලා තිනවා බණ්ඩ කටිය තාමත් එතන ළඟට වැටලා තිනවා අද වනජීවියෙක්ෙන් තාම ආවෙත් නෑ දැන් පැය 8ක් විතර වෙනවා මේ වෙනකොට මරලා මේ අතර මහියංගනය රිදිමාලියද්ද සහ මහියංගනය මැදයාය අලිකඳුර ගම්මානයේ නිවාස දෙකකටද වනාලි පහර දී තිබෙනවා. ළමයි දෙන්නෙකුත් එක්ක ඉන්නේ මේක මහවලින් නඩුත් දාලා තියෙන යන්න කියලා. අපිට යන්න තැනක් නැති නිසා මහත්තයා මෙතන හිටියේ. මගේ මහත්තයා ලෙඩෙක් වකුගඩු දෙක සවුත් වෙලා තියෙන්නේ. දරුවෝ දෙන්නෙක් දැන් විදේශ පුවතක්. ලොව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,39,52,000 ඉක්මවා තිබෙනවා. අමරිකාව බ්‍රසීලිය සහ අසල්වැසි ඉන්දියාව යන රටවලින් තවමත් කොරෝනා වෛරසයේ වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙන අතර ලොව සෙසු රටවල වෛරසීය ව්‍යාප්තියේ යම් පාලනයක් පෙන්නුම් කළද අවදානම තවමත් පහව ගොස් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ප්‍රංශය සිය රට තුළ කොවිඩ් දෙවැනි රැල්ලක් ඇති වී යයි යන බියෙන් ලබන සතියේ සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. මේ අතර ලොව සෑම රටක්ම පාහි කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටිද්දී ඉතාලියට සහ ආසියාවේ බොහෝ රටවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් ජනතාව දුෂ්කරතාවට පත්ව සිටිනවා. විදේශ මාධ්‍ය පවසන්නේ චීනය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල් ධාරානිපාත වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර චීන බලධාරීන් පවසන්නේ වුහාන්හි යැන්සි ගංගාව පිටාර ගැලීමේ තත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා මේ වන විට ජනතාව දැනුවත් කර ඇති බවයි.
ඉතාලියේද ඇතැම් ප්‍රදේශ ධාරානිපාත වැසි හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. එසමගින් ලයිව් ඇට් වේල අදට අවසන්. සුබ දවසක්.